समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स शृण्वन्तु सग्गमुख्यदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝ පන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති සත්පුරුෂ සබ්‍රහ්මචාරී පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් සහ කල්යාණ මිත්‍ර සහෝදර හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි අද දවසේ ධර්මානුශාසනාව සඳහා සම්බන්ධ වෙන අපේ සුපින්වත් දෙදැහැතියනි මේ හැම කෙනෙක්ම අද දවසේ සූදානම් වෙන්නේ ධම්ම දායාද නැමැති ඒ කල්යාණ මිත්‍ර දහම් ගුණුව තුලින් වෙනද වගේම අපේ පින්නතුන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු තථාගත ශ්‍රී සද්ධර්මයෙන් දහම් කොටසක් දහම් පර්යායක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කර ගැනීම සඳහා ඒ වගේම දහම් දැනුමින් පෝෂණය කර ගැනීම සඳහා තමයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ලංකාවෙන් පිට එතර දුර රටක හිටියත් අපේ පින්නතුන් මේ විදිහට සවිඥානිකව සබුද්ධිමත්ව අපි කාටත් දුර්ලභ ලැබෙන්නා වූ මේ සම්බුදු සසුනින් ප්‍රයෝජන ලබාගෙන තමන්ගේ ජීවන ගමන් මඟ ඒ වගේම ගති සම්පත්තිය ආරක්ෂා කර ගැනීමට ඒ වගේම මේ ගොහොර කටුක සංසාරයේ භයානක ස්වභාවය තේරුම් අරන් තමන්ගේ ජීවිතය සාංසාරික දුක්ඛ ස්කන්ධයෙන් ගලවා ගැනීම සඳහා ඊටමත් ඕනෑකමක් ඇති කරගෙන ඒ වගේම බලවත් කැමැත්තක් ඇති කරගෙන තමයි අපේ පින්නතුන් මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන්නේ. ඒ වගේම මේ උතුම් පුණ්‍ය කටයුතු වලට සහසම්බන්ධ වෙමින් කටයුතු කරනු ලබන්නේ. මෙවැනි ඊටමත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරක් ඔබට ලබා දෙනවා මේ ධම්ම දායාද ධම් ගුණයෙහි සිටින ඒ අපේ පින්වත් ආම්දුරන් වහන්සේලා විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි අපේ කල්යාණ මිත්‍ර සහෝදර ඉදුරුහේනේ ධම්මදේව ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ අපේ පින්නතුන්ට පූර්වාචාර්යයන්න් වහන්සේ නමක් වෙමින් කල්යාණ මිත්‍රයන්න් වහන්සේ නමක් වෙමින් ඉතාමත් ඕනෑකමින් කැමැත්තෙන් අපිටවත් පහසුවෙන් කරන්නට බැරි විදිහේ කැපකිරීම තැනක් නොතැනක් නැතුව සමහරක් වෙලාවට උන්වහන්සේ වඩින ගමන් මඟ ඒ වගේම බස් රථයන් තුළ සමහරක් වෙලාවට තැනක් නොතැනක් නැතුව අපේ පින්නතුන්ගේ ඒ දහම් අභිලාෂය පූර්ණණය කිරීම සඳහා උන්වහන්සේ කැප වෙලා සිටිනවා.
ඒ වගේම උන්වහන්සේට ශක්තියක් වෙමින්, උන්වහන්සේට මව්වරු වෙමින්, පියවරු වෙමින්, උන්වහන්සේව ශක්තිමත් කරමින් උන්වහන්සේත් රැකගෙන තමන්ගේ ජීවන ගමන් මඟ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජීවන ගමන් මඟ පත් කරගෙන කටයුතු කරන අපේ පින්වත් මහත්මින් බොහෝ පිරිසක් මේ තුල කටයුතු කරනවා. ඉතින් අද දවසේ මේ කල්යාණ මිත්‍ර ඇසුරේහි තිබෙන වටිනාකම මල්පල ගන්නවා ගනිමින් ඉතාමත් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට තමයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ ලෝකයේ දෙස බලන අපිට පේනවා නොවේකුත් විදිහේ ජීවන ගමන් මගන් ගම ජීවන ක්‍රියාකාරකම් තුළ නියැලෙමින් කටයුතු කරන නොයේකුත් ක්‍රමවේදයන් තුළින් ජීවත් වෙමින් ඔවුන්ගේ චරිත ඔවුන්ගේ ජීවිත සමාජයන් තුළ නොයේකුත් තැන්වලට ඔසවා තබා ගනිමින් ලෞකික ජීවිතයන් ගත කරන මිනිස්සු අපිට දකින්න ලැබෙනවා. මේ මිනිස්සු පිනුතුනි ඉපදිච්ච දවසේ ඉඳලා Tamanට යමක් කමක් තේරෙන වයසේ ඉඳලා ඔවුන් ලොකු වෙහෙසක නියැලෙනවා, ලොකු ක්‍රියාවලියක නියැලිලා ඉන්නවා පින්නතුනි. තමන්ගේ චරිතය යම් තැනකට ඔසවා තබන්නට. අපි පින්නතුනි චරිත ඒ ආකාරයෙන් ඔසවා තබන්නට අවුරුදු 10 12 15 ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. පාසල් කාලය තුල අවුරුදු ගණනාවක් අපේ ජීවිතයේ අපේ චරිතයේ සමාජය තුල යම් කෙනෙක් විදිහට යම් පුජ්‍යලයක් විදිහට ඔසවා තබන්නට කටයුතු කරනවා. ඒ යම් පුජ්‍යලයක් යම් චරිතයක් විදිහට ඔසවා තබන්නට ගන්න වෙහෙස වීරය අපේ පින්නතුන් අතිමහත්. සතුටින් කම්මැලිකමක් නැතුව ආසාවෙන් ඒ තමන්ගේ ජීවිතය යම් තැනකට ඔසවා තබන්නට කටයුතු කරන්න ඉතාම තල්ප පිරිසක්. බොහෝ අය තමන්ගේ ඒ ජීවිතය ඒ තැන්වලට ඔසවා තැබීම සඳහා සමාජයේ පිළිගත් පුජ්‍යලයක් කිරීම සඳහා ලොකු වෙහෙසක් ගන්නවා. ඒ වෙහෙස සතුටුදායක ප්‍රීතියෙන් කරගන්න එකක් නෙවෙයි. පින්නතුනි මේ චරිත මොන ආකාරයෙන් මොන විදිහට සමාජය තුළ ඔසවා තැබුවත් පින්නතුනි ඒ චරිතය සමාජය තුළ ඔසවා තබන්නට අපි ලොකු කාලයක් කැප කරනවා. හැබැයි ඒ තරම් කාලයක් කැප කරලා සමාජය තුළ ඔසවා තබපු ඒ තමන්ගේ ජීවිතය තමන්ගේ චරිතය අඩුම අවුරුදු 100ක් 200ක්වත් මෙලොව පවතිනවා නම් පින්නතුනි අපිට කියන්න පුළුවන් ඒ ගත් වෙහෙසෙහි ඵල ප්‍රයෝජනයක් තියෙනවා කියලා. නමුත් පින්නතුනි අවුරුදු 18ක් 19ක් 20ක් වගේ කාලයක් අධ්‍යාපනය තුළ නියැලිලා වෘත්තීන් වලට සුදුසුකම් ලැබලා ඒ වෘත්තීන් ලබාගෙන ඒ වෘත්තීන් වලත් නොයෙකුත් තැන් වලට පැමිණිලා සමහරක් වෙලාවට විදේශගත වෙලා ඒ නොයෙකුත් කර්මාන්ත වල යෙදිලා නොයෙකුත් විදිහට මුදල් හම්බ කරලා ඔබ සමාජයේ යම් තැනක සාර්ථකත්වයකට එන්න පින්නතුනි කොච්චර දුකක් විඳිනවද කොච්චර වෙහෙසක් ලබනවද. හැබැයි පින්නතුනි අපි ගන්න වෙහෙසට අපි ගන්න මහන්සියට කිසිම සාධාරණයක් අපේ ජීවිතේ අපේ ආයුෂ අපිට ලබා දෙන්නේ. මේ කොච්චර වෙහෙසුණත් මොනතරම් තැනකට අපේ චරිතය ඔසවා තැබුවත් පින්නතුනි අවුරුදු 65ක් 70ක් 80ක් වගේ කාලයකින් අපිට මේ ලෝකෙ අත්හැරලා යන්නට වෙනවා. පින්නතුනි මේකේ තිබෙන භයානක ස්වභාවය තමයි අපේ ජීවිතයන් ඒ තැන්වලට පමුණුවන්නට ගන්න වෙහෙස තුල අපි මේ දේවල් සිද්ධ කරන්නේ පින්නතුනි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ පින්නතුනි බලගතු අකුසල කර්ම තුනක්. ඔබ කල්පනා කරලා බලන්න පින්නතුනි අපි උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා රෑ නිින්දට යනතුරුම පින්නතුනි ඕනෑම කෙනෙක්ගේ හිතක් තුළ සිටිවිලි උපදිනවා. මේ උපදින්නා වූ සිටිවිලි පින්නතුනි ස්ථාන 6කට අපිට යොදවන්න පුළුවන් දාන්න පුළුවන්. ඒ සිටිවිලි මේ කියන 6 තැනකට තමයි ගැලපිලා යන්නේ. එතනින් එහා පින්නතුනි කිසිම සිටිවිල්ලක් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ කියන තැන් තුනට එක්ක මේ සිතුවිලි අයිති වෙනවා. නැත්නම් අලෝභ, ද්වේෂ, සමෝහ කියන තැන් තුනට මේ සිතුවිලි අයිති වෙනවා. පින්නතුනි ලෝභ, ද්වේෂ, මෝහ කියන තැන් තුනට අදාළ වෙන්නේ සිතුවිලි තමයි අපේ ජීවිතය තුළ බහුල වශයෙන් ඇති වෙන්නේ. ඒ වගේම අද්වේෂය, අමෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය කියන තැන් වලට වැටෙන සිතුවිලි අපිට භව ගමන තුළ පින්නතුනි සෝපහසුවක් ඇති කරනවා.
මේ ලෝක වශයෙන් සුව පහසුවක් ඇති කරනවා. සාංශාරික වශයෙන් ඒ තුලින් ලැබෙනා වූ කර්මපතයන් අපිට සුව පහසුවක් සලසනවා. හැබැයි පින්නතුනි ඒවත් භව ගමන දිග්ගස්සන භවය තුල අපිව ඇවිද්දවන ක්‍රියාකාරකම් ටිකක් සකසන කර්ම බවට පත් වෙනවා ඒ සිටිවිලි. ඒක නිසා පින්නතුනි මේ ලෞකික ජීවිතයන් ගත කරන පුහුදුන් ජීවිතයන් ගත කරන අපි හැමෝටම පින්නතුනි නිවන් දකින්න බැරි වෙයි. හැබැයි පින්නතුනි අපේ ජීවිතය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ආරක්ෂා කරගන්න. ඊටාම සංසුන්න බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු දේවල් වලින් වැළකීලා අඩුම පංචශීලයේ නැමැති පංච දුස්චරිතයෙන් හරි වැළකීලා පින්නතුනි ශික්ෂා ගරුත්වයෙන් යුක්තව ශික්ෂා කාමීව අපි අපේ ජීවිතයේ ලෞකික ජීවිතය ගත කරනවා නම් පින්නතුනි ඒ පුජ්‍යලයේ ජීවිතය තුළ බයක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. හැබැයි පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝවාන් කියන පුජ්‍යලයට පමණයි පින්නතුනි සෝවාන් පුජ්‍යලයේ පටන් රහත් පුජ්‍යලයා දක්වා කියන මේ කොටස් හතර සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන මේ කොටස් හතරෙන් මෙහා ඉන්න සෑම කෙනෙක්ම පින්නතුනි සතර අපායට වැටෙන සුළුයි. එහි ගැලවීමේ ප්‍රාථමිකම මට්ටම කියලා කියන්නේ සෝවාන් භාවය. යම් කෙනෙක් සෝවාන් භාවයට පත් වුණොත් පින්නතුනි නැවත ඒ පුජ්‍යලයා දුගතියක ඉපදෙන්නේ නැහැ. එහෙනම් එතනින් මෙහා පින්නතුනි අපි පංච දුස්චරිතයේ රැකගෙන ශික්ෂාගරුත්වයෙන් යුතුව කටයුතු කරත් පින්නතුනි සෝවාන් කියන තැනට අපි පත් වෙලා නැත්නම් ඒකාන්ත වශයෙන්ම පින්නතුනි අපි නිරේගාමී වෙන ස්වභාවයෙන් යුක්ත පිරිසක් බවට පත් වෙලා තමයි ජීවත් වෙන්නේ. එහෙනම් හිතලා බලන්න පින්නතුනි මොනතරම් භයානක ජීවිතයක්ද අපි මේ ගත කරන්නේ. දැන් එතකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපේ පින්නතුන්ට මේ බුදුදහම අනුගමනය කරද්දී අපිට අපේ ජීවිතයේ විඳින්න බෑ. අපිට අපේ ජීවිතය තුළ සතුටු වෙන්න බෑනි කියලා හිතෙන්න පුළුවන්. පින්නතුනි අපි අපේ ජීවිතය තුළ ලබන ප්‍රීතිය, අපි අපේ ජීවිතය තුළ ලබන වින්දනය తాවකාලික වින්දනය. අපි සමහරක් වෙලාවට සතුට කියලා දකින්න එක තුළ ඒ සතුට ලැබූ ෂණයෙන් සුළු වේලාවක් යද්දී ඒක තුළ පින්නතුනි දුක අයුරුම වෙනවා. නමුත් පින්නතුනි බුදුදහම තුලත් යම් සතුටක් තියෙනවා පින්නතුනි යම් ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය ධර්ම මනසිකාරයෙන් යුක්ත යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත මනසක ඇතිවෙනා වූ ප්‍රීතියක් පින්නතුනි. යම් කෙනෙක් මේ ප්‍රීතිය අත්දැක්කොත් අත්විඳොත් ඔබට තේරෙයි පින්නතුනි අපි අපේ ජීවිතය තුළ ලබන සතුට මොනතරම් ප්‍රාථමික එකක්ද. අපි අපේ ජීවිතය තුළ ලබන වින්දනය මොනතරම් ප්‍රාථමික එකක්ද කියලා අපිට වැටහෙනවා. ඔබ දන්නවා විශාඛා මහා උපාසිකාව අවුරුදු 7න් සෝවාන් වෙලා එතුමිය යුග දිවියටපත් වුණා. විවාහ ජීවිතයටපත් වුණා. පත් වෙලා පින්නතුනි දරුවෝ 20 ගාණක් හැදුවා. කෝටි ප්‍රකෝටි ගාණක් ධනෙ අතපත ගෑවා. ඒ ධනය සකසුරුවම් කරා. ඒ වගේම සේවකයෝ ලක්ෂ ගානකට පඩිනඩි දුන්නා. ඒවා හෙව්ව බැලුවා. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා තැප උපස්ථාන සිද්ධ කරා. තමන්ගේ මාමණ්ඩි තැප උපස්ථාන සිද්ධ කරා. තමන්ගේ දරුවෝ 20 ගානකට ආදරය ස්නේහස දුන්නා. ඕන එපාකම් ඉෂ්ට කරා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වෙහෙර වැඩ ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ සහ මහා සංඝරත්නය මුණ ගැහෙන්න යන්නත් එතුමිට වෙලාව තිබුණා සහ එතුමියට සිතුවිලි පහළ වුණා. පින්නතුනි මෙතුමියත් ගත කරේ ඔබ වගේම ලෞකික ජීවිතයක්. හැබැයි පින්නතුනි මෙතුමියගේ ජීවිතයට මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් රක්ෂාවරණයක් යොදාගෙන තමයි එතුමිය ජීවිතය ගත කළේ. අපේ ජීවිතයන් වල තිබෙන භයානක ස්වභාවය තමයි පින්නතුනි තාම අපිට අපේ ජීවිතය තුළ රක්ෂාවරණයක්. අපි දන්නවා අපේ ජීවිතය තුළ අපි නොයෙකුත් විදිහට අපි අපේ වාහන පවා ඉන්ෂුරන්ස් කරනවා. ගෙවල් දොරවල් ඉන්ෂුරන්ස් කරනවා, වාහන ඉන්ෂුරන්ස් කරනවා, අපේ අතපය ඉන්ෂුරන්ස් කරනවා, අපේ ජීවිත ඉන්ෂුරන්ස් කරනවා. නමුත් පින්නතුනි භව ගමනට ඉන්ෂුරන්ස් එක ආරක්ෂාවක් රැකවරණයක්. එහෙම නැත්නම් අපිට වගකීම යුත්තේ අපව ගලවා ගන්න කෙනෙක් අපිට නැහැ පින්නතුනි. හැබැයි පින්නතුනි දුර්ලභව ලැබෙනා වූ ඒ ගලවා ගැනීමේ ශාස්ත්‍රඥ වහන්සේ අපි හැම කෙනෙක්ටම ලැබිලා තියෙනවා. සංසාරයේ කරගත්ත මහා විශාල පිනකින් පුණ්‍ය මහිමයකින් තමයි පින්නතුනි මේ සම්බුද්ධ ශාසනය උරුම කරගත්ත බෞද්ධ උපාසකෙක් කියලා ඔබ මෙලොව කටයුතු කරන්නේ. එහෙනම් මේ ලැබිච්ච ශන සම්පatti ඉතාමත් වටිනා ශ්‍රේෂ්ඨතර එකක් කියලා තේරුම් අරන් තමන්ගේ ජීවිතයේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට යොමු කරගෙන තමන්ගේ ජීවිතය රැක ගන්නට උත්සාහවත් විය යුතුයි කියන සංඥාව සිතුවිලි මේ වෙනකොට දැඩි වශයෙන් ඔබේ ජීවිතය තුළ බලපෑත්විය යුතුයි. ඒක නිසා අපේ පින්නතුන්ට මම ආරාධනා කරනවා මතක් කරනවා
ඔබ ඔබේ ලෞකික ජීවිතය ගත කරන ගමන්ම පින්නතුනි තමන්ගේ පුජ්‍යලික ජීවිතයට එහෙම නැත්නම් මම මෙහෙම කිව්වොත් අපේ විඥාණයට අපි පුජ්‍යලිකව රක්ෂාවරණයක් දාගන්නට ඕනේ. මොකද ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ විඥාණයට වග කියන්නේ ඔබේ හිතට වග කියන්නේ ඔබේ බිරිඳ ඔබේ හිතට වග කියන්නේ ඔබේ දරුවෝ ඔබේ හිතට වග කියන්නේ ඔබේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්න් වහන්සේලාත් ඔබේ සිතට ඔබේ සිතවිලි වලට වග කියන්නේ බුදුරජාණන් වහන්සේත් මේ සිතවිලි වලට වග කියන්නේ ඔබේ දරුවෝ මල්ලෝ යාළු මිත්‍රාදීන් හිතවතුනුත් ඔබේ සිතවිලි වලට වග කියන්නේ එහෙමනම් පින්නතුනි අපේ සිතවිලි වලට අපේ කර්මපතේට අපි අපේ උප්පත්ති ස්ථානයන් වලට වග කිව යුත්තන් අපිමයි පින්නතුනි මේ ලෝකේ යම් දුකක් අපි විඳිනවාද යම් සැපක් අපි විඳිනවා යම් රූපයක් අපි ලබලා තියෙනවාද ඒක රූප දැකුම් කළු එකක් වෙන්න පුළුවන් ඒ වගේම අරූපවත් එකක් වෙන්න පුළුවන් මේ සෑම දෙයක්ම අපිට ලැබිලා තියෙන පින්නතුනි අපේ ජීවිතය තුළින් අපේ හිත තුළින් උපදවාගත්ත කර්මයන් වල ඵලයක් විදිහට එහෙමනම් පින්නතුනි අපි හැම කෙනෙක්ම බුද්ධිමත් විය යුතුයි බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකයේ සත්‍යයන් පුජ්‍යලයන් සැරිසරන ආකාරය ඒ වගේම උප්පත්ති ස්ථානයන් සකසා ගන්න විද්‍යාත්මක ක්‍රමවේදයේ හෙළි කරලා තියෙන යුගයකත් පින්නතුනි අපි නිරේගාමී වුණා. අපි සතර පායට ගියොත් ඒක පින්නතුනි මහා අභාග්‍යයක්. තිරිසන් ලෝකයකට ගියොත් මහා අභාග්‍යයක්. ඒක නිසා පින්නතුනි ශාස්ත්‍රඥ වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා අපිව සුගතිගාමී කරන. එහෙම නැත්නම් මේ සාංස්කාරික දුක්ඛ ස්කන්ධයෙන් ඈත් වෙලා ඒ සියලුම දුකින් මිදීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. එහෙනම් අපි තුල සිතවිලි ඇති විය යුතුයි, අපි තුල දැඩි ඇල්මක් ඇති විය යුතුයි, කැමැත්තක් ඇති විය යුතුයි. ශාස්ත්‍රෝන් වහන්සේගේ දහම තුලින් පින්නතුනි ජීවිතය ආරක්ෂා කරගන්න. ඒක නිසා පින්නතුනි අපි හැම කෙනෙක්ම මේ දේශනා කරන්නා වූ ධර්මානුශාසනාවන් තමන්ගේ ජීවිතයන් තුළට ගලපවා ගමින් පින්නතුනි තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි පතව්‍ය ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං කියලා. ඒ කියන්නේ පින්නතුනි පතව්‍ය ඒක රජ්‍යේන රාජ්‍යයක රජකමටත් වඩා සබ්බ ලෝකාදිපච්චේන මුළු මහත් ලෝකයේහිම පාලකයා වෙනවටත් වැඩිය සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝක යනවටත් වැඩිය පින්නතුනි සෝතාපට්ටි පලං වරං සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව තමයි පින්නතුනි චක්‍රවර්ති රජ කෙනෙක් වුණත් මිනිස් ලොව මුළු පොළොවටම අධිපතිව සිටියත් මරණින් මතු පින්නතුනි ඒ දෙව්ලොව ඉපදිලා නන්දන වනාදීහි දෙවගණන් පිරිවරාගෙන දිව්‍යමය පංචකාම සම්පත්තෙන් සතුටු වෙමින් වාසය කරා. ඒ ඇත්තෝ අපායට ගෙන යන ක්ලේශයෝ සිත්වල උපදින සුළුයි ඒ ඇත්තන්ගේ. ඒ වගේම ඔවුන්නේ දිවසැප විඳින්නේ මතු නරකයට යන තිරිසන් බවට පැමිණෙන പ്രേත බවට පැමිණෙන ස්වභාවයන් ඔවුන් තුළ තියාගෙනමයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඉංචාපි භික්කවේ අරිය ශාවකෝ පින්ඩියා ලෝපේන යාපේති නන්තකානි ධාරේති යෝ චතෝහි ධම්මේහි සමන්නාගතෝ අතකෝසෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පෙත්ති විසයා පරිමුත්තෝ අපාය දුක්ගති විනිපාතා කියලා. ඒ කියන්නේ පින්නතුනි ආර්ය ශ්‍රාවක තෙමේ ඉදින් පිරිසිදු ලබන භෝජනෙන් යැපෙන්නේද? ඒ වගේම රෙදි කැබලි හඳින්නේද? ඔහු සෝතාපට්ටි අංග 4න් යුක්තව නරකයෙන් මිදුණු කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තිරිසන් යෝනින් මිදුණු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම പ്രേත භාවයෙන් මිදුණු කෙනෙක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. අපාය සංඛ්‍යාත දුර්ගතියෙන් මිදුණු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් කෙනා. එහෙමනම් පින්නතුනි සෝවාන් භාවයේ කෙනෙකු වර්තමාන සමාජ දෙස බැලුවාට පස්සේ අද සෝවාන් පුජ්‍යලයන් සුලභව අපිට දකින්න ලැබෙන්නේ. නමුත් අපිට සාක්ෂි ඇතුව දකින්න නොලැබුණත් සෝවාන් පුජ්‍යලයෝ බොහෝ ප්‍රමාණයක් මේ ලෝකයේ ජීවත් වෙනවා. හැබැයි පින්නතුනි ඒ ඇත්තන්ගේ ජීවිතයන් තුළ ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට අපි පින්නතුනි සෝවාන් භාවයටවත් පත් වෙලා නැහැ කියලා කියන්නේ තාමත් අපි අපාය යන සුළුයි. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒක නිසා පින්නතුනි අපි අපේ ජීවිතය තුළ
පුළුවන් තරම් ශ්‍රද්ධාකාමීව ජීවත් වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෝවාන් පුජ්‍යලයේ අංග 4ක් තියෙනවා කියලා. බුද්ධි අවිච්ඡප්පසාදේ සමන්නාගතෝ හෝති, ධම්මේ අවිච්ඡප්පසාදේ සමන්නාගතෝ හෝති, සංඝේ අවිච්ඡප්පසාදේ සමන්නාගතෝ හෝති, අරියකාන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති කියලා. මෙන්න මේ කියන අංග 4ක් සෝවාන් පුජ්‍යලයට තියෙනවා. හැබැයි පිළිතුරේ සෝවාන් පුජ්‍යලයට තිබෙනා වූ මේ අංග 4 බොහෝදුන් පුතඥ අපි තුලත් වර්ධනය කරගන්නට පුළුවන් කාරණා 4ක්. ඒක නිසා පින්වත්නි අපි හැම කෙනෙක්ම සබුද්ධිමත්ව මෙන්න මේ කියන කරුණු කාරණා අපි අපේ ජීවිතයන් තුළ වර්ධනය කරගන්නට ඕනේ. ඒ නිසා මේ සම්බන්ධව වැඩි යමක් මා දිගින් දිගට මතක් කරන්නේ. අද අපි හැම කෙනෙක්ටම මේ ධර්ම දේශනාව සඳහා පින්වතුනි මාතෘකාවක් ලැබිලා තියෙනවා. මේ මාතෘකාවට අනුකූලව මම මේ අතන්ට මට අද දවසේ සිද්ධ කරන්න ලැබිලා තියෙන දහම් කරුණු කීපය පිළිබඳව තාමත් කෙටියෙන් විග්‍රහයක් සිදු කරනවා. මේ ධර්මානුශාසනාව සිද්ධ වෙන්නේ පින්වතුනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට සමගාමීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල කොටසට අයත් ධර්ම කරුණු පිළිබඳව විග්‍රහයක් සිදු කිරීම සඳහා තමයි පින්වතුනි අද දවසේ මට කාලය ලැබිලා තියෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා බෝධිපාක්ෂික ධර්ම කියලා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා අපි සමහරක් වෙලාවට කතා කරනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි සෝවාන් සකදාගාමි අනාගාමි රහත් යනුවෙන් අපි විවාහාර කරනු ලබනවා පුජ්‍යල 4 දෙනෙක්. මේ 4 දෙනා යනුවෙන් අපි කියන්නේ පින්වතුනි ඒ මට්ටමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරපු පුජ්‍යලයන් ගැන. යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරනවාද ඒ පුජ්‍යලයා ඔය තැන් 4ට තමන්ගේ ජීවිතයේ පමුණුවන්නට වෙහෙස වෙන්නේ බවට පත් වෙනවා. යම් කෙනෙක් ඒ ස්ථාන 4 සාක්ෂාත් කරලා තියෙනවා නම් ඒ සාක්ෂාත් කිරීම ඒ මට්ටමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරපු කෙනෙක් බවට ප්‍රකට වෙනවා. ඒ වගේම පින්වතුනි යම් කෙනෙක් විදර්ශනා වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා කියන්නේ විදර්ශනා වඩන එක. ඔබ දන්නවා විදර්ශනාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ නමක්ගේ පහළ වීමෙන් අපිට ලැබෙන එකම විද්‍යාත්මක ක්‍රමවේදය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් තමයි පින්වතුනි මේ විදර්ශනා නුවණ විදර්ශනා මේ බුදුදහම තුළ විද්‍යාත්මකම ක්‍රමවේදයක් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්. මේ විදර්ශනා ක්‍රමවේදය අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහළ වීමෙන්. බුදුරජාණන් වහන්සේ නමක් නොසිටියත් පින්වතුනි ආනාපාන සති භාවනා සමත භාවනා නොයෙකුත් භාවනා ක්‍රම මේ ලෝකෙ විද්‍යමානයි. ඒක නිසා පින්වතුනි අපි හැම කෙනෙක්ම විදර්ශනා භාවනාව තමන්ගේ ජීවිතය තුළ ප්‍රකට කරගත්තොත් ඒ පුජ්‍යලකේ ජීවිතය තුළ පින්වතුනි ඒකාන්ත වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙනවා. ඒ වගේම මේ පුජ්‍යලයාගේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රකට වෙනවා. යම් කෙනෙකුගේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි වශයෙන් ප්‍රගුණ වුණොත් පින්වතුනි ඒ පුජ්‍යලයට පුළුවන් පින්වතුනි සෝවාන් භාවයටපත් වෙන්න. ඒක නිසා පින්වතුනි අපි හැම කෙනෙක්ම බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගන්න ඕනි. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. මේ 37 පිළිබඳව මම සඳහන් කරන්නේ. මේ බෝධිපාක්ෂික ධර්මයන් වල පින්වතුනි 7 වෙනි කොටසට අයත් වෙන අංග ටික තමයි පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් සඳහන් කරනු ලබන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වතුනි ඉතාමත් පහසුවෙන් අපේ ජීවිතයන් තුළ ප්‍රගුණ කරන්නට පුළුවන්. සමහරක් අය මම දැකලා තියෙනවා තමන්ගේ ජීවිතය තුළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග එක එකක් වශයෙන් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන්න හදනවා. සමහරක් වෙලාවට සම්මා දෘෂ්ටිය සම්මා දිට්ඨිය තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්න වෙහෙසෙනවා. පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පින්වතුනි එකින් එක පංචශීලය වගේ සිල් ආරක්ෂා කරනවා වගේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. යම් කෙනෙක් පින්වතුනි විදර්ශනා භාවනාව වඩද්දී ඔබටම තේරෙනවා පින්වතුනි යම් පමණකින් මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ඒ වගේම සම්මා වාචා කියන මේ කියන අංග 8 තමන්ගේ ජීවිතය තුළ වැඩිලා තිබෙනවා කියන සිහිය ඔබ තුළ ඇති වෙනවා. ඒක විදර්ශනා භාවනාව බහුල වශයෙන් කරපු කෙනෙක් දන්නවා මේ ක්‍රමවේදය මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා පින්වතුනි මම ඔබට ආරාධනා කරනවා වැඩි වශයෙන් තමන්ගේ ජීවිතය තුළ විදර්ශනා ආදී භාවනාවන් සිද්ධ කරගන්න. ඒ සිද්ධ කරගද්දී පින්වතුනි මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය ඔබට
වැටහෙන ආකාරයට වැටහෙන මට්ටමින් පින්නතුනි මේ වැටහීමේ මට්ටමේ තරමට පින්නතුනි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අංග ඒ තරමින් තමන්ගේ ජීවිතය තුළ වැඩිලා තියෙනවා කියලා තමන්ට දැනෙන්න ගන්නවා. ඒක නිසා අපේ පින්නතුන් මේ විදර්ශනා භාවනාව තමන්ගේ ජීවිතය තුළ වඩා ගන්නට අවශ්‍යයි. අද දවසේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සීල කොටසට අයත්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ කොටස් තුන ගැන තමයි පින්නතුනි අද දවසේ මාහට ඔබට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ, කතා කරන්න තියෙන්නේ. එතකොට මේ සීල කොටස පිළිබඳව අපි කතා කරද්දී අපි දන්නවා අපේ ජීවිතය තුළ නොයෙකුත් විදිහේ සීලයන් අපි පූර්ණණය කරනවා. ඒ පංචශීලාදී ශික්ෂාපද පින්නතුනි අන්තර්ගත වෙන්නේ මේ කොටසටමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි මේ සම්මා වාචා කියන එක පිළිබඳව මග්ග විභංග සූත්‍රයේහි කතමාච භික්ඛවේ සම්මා වාචා යාකෝ භික්ඛවේ මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා කියලා. ඒ කියන්නේ පින්නතුනි සම්මා වාචා කියලා කියන්නේ බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, සම්පප්පලාප කීමෙන් වැළකීම. අපේ ජීවිතය තුළ පින්නතුනි මේ ලෞකික සමාජය තුළ පුහුදුන් තත්ජන ජීවිත ගත කරද්දී මේ කියන ස්වභාවයන් අපේ ජීවිතයන් තුළ ප්‍රකට වෙනවා පින්නතුනි. මේ කියන අඩුපාඩු, ඒ කියන්නේ අපේ මෝහය නිසා, මුලාව නිසා මේ උපදින්නා වූ සිතුවිලි, මේ උපදින්නා වූ මානසික ස්වභාවයන් වල යථානුරූපී ස්වභාවය අපිට වැටහෙන්නේ නැති නිසා, අපි නොදන්න නිසා පින්නතුනි සමහර වෙලාවට ආස්වාදනීය ජනක විදිහට මේ ක්‍රියාවන් තුළ අපි නියැලීලා කටයුතු කරනවා. සමහරක් අය බොරු කියනවා කිසිම වගතුවක් නැතුව. මං ආස්වාදනීය ජනක විදිහට කිව්වේ සමහරක් අය ඊටාම සතුටින් බොරු කියනවා. සමහරක් වෙලාවට මේ බොරු කියලා ඒ බොරුව අහලා යම් කෙනෙක් රැවටුනහම අපේ මිනිස්සු සතුටු වෙනවා. අනේ මෙයා මේ බොරුව පිළිගත්තා, මෙයා මේ බොරුව ඇහුවා කියලා සමහරක් වෙලාවට සතුටු වෙනවා. නමුත් වෙනතුනි බොරුව කියලා කියන්නේ හරිම භයානක මානසික උපක්ලේශ ධර්මයක්. යම් කෙනෙකුගේ ජීවිතය තුළ මේ බොරු කීම කියන එක තිබෙනවා නම් පින්නතුනි ඒකාන්ත වශයෙන්ම ඒ මානසික ස්වභාවයට ඒකාන්ත වශයෙන්ම පින්නතුනි මතු භවයේහි ඔබට කර්මයක් සැකසෙනවා. ඒ කර්මයේ පින්නතුනි සාමාන්‍ය කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ කර්මයන් විපාක දීම ගැන අපි හිතද්දී අපි හිතන්නේ මේ ආත්මේ අපි කරන දේට අනුරූපීවම ඊළඟ ආත්මේ ඒ විදිහටම කර්මයක් සැකසෙයි කියලා. අපි හිතමුකෝ අපි කාට හරි රිදවනවා විනාඩි 2ක් වුණා. අපි හිතමු පැයක් ඕටුවකින් යම් කෙනෙක්ට ගහනවා. එක දවසක් තමන්ගේ මුළු ජීවිතේ මේක දවසක් එක වෙලාවක පැයක් විතර කෝටුවක් තරම් පුජ්‍යලයට ගහනවා. හැබැයි අපි හිතන්නේ අපිටත් මේක විපාක දෙන්නේ කොහේ හරි ආත්මභාවයක අපිට මේක පැයක් මේ විදිහට ගුටි කාලා ඒ වේදනාව විඳින්න වෙයි, විපාකයක් ඒ විදිහට වෙයි කියලා අපි සමහරක් වෙලාවට හිතනවා. පින්නතුනි ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින්, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ තත්කාලීන දේශනා තුළින් අපිට ප්‍රකට කරගන්නට පුළුවන්. ඔබ අහලා ඇති පින්නතුනි මහා කාල කියලා උපාසක කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. මෙතුමා සෝවාන් පුජ්‍යලෙක්. ඒ වගේම දවස් 8ක් සවැත් නුවර ජේතවනාරාමේ සෑම මාසයකම දවස් 8ක් සිල් සමාදන් වෙන උපාසක කෙනෙක් මෙතුමා. මේ මහා කාල කියන උපාසක පියතුමා. මේ මහා කාල උපාසක පියතුමා සෝවාන් පුජ්‍යලෙක්, හැම මාසයකම දවස් 8ක් එක දිගට සිල් සමාදන් වෙනවා පුරුද්දක් වශයෙන්. පින්නතුනි මේ පුජ්‍යලයා සෝවාන් වෙලා හිටපු කෙනෙක්. නමුත් මෙතුමාටත් පින්නතුනි ඉතාමත් කියන්නේ එකවරක් කරපු කර්මය 10000 වතාවක් මෙයාට විපාක දෙනවා. මේ මහා කාල උපාසක පියතුමා දවසක් මේ විදිහට සවැත් නුවර ජේතවනාරාමේ සිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාවක සිල් පසුදා උදෑසන සවැත් නුවර ජේතවනාරාමේ තියෙන අසල විලකට යනවා පින්නතුනි, පොකුණකට යනවා තමන්ගේ ගත දෝවණය කර ගැනීම සඳහා. මේ අවස්ථාවේ ඉතාමත් භයානක අබැද්දයකට මේ මහා කාල උපාසක පියතුමා මුහුණ දෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනි පෙර දින රාත්‍රියේහි ඒ අසල ප්‍රදේශයේ තිබුණු සිටු මාලිගාවක් සොරු විසින් කඩන්නට යෙදෙනවා. මේ සිටු මාලිගයේ සොරු විසින් කැඩුවට පස්සේ සොරු මේ බඩුවරම් පලා යද්දී ඒ සොරු පසුපස ඒ සිටු මාලිගාවේහි ඉන්න ආරක්ෂකයෝ සහ ඒ පිරිස ඔවුන් පසුපස ලුහු බැඳගෙන ඉනවා. මේ සොරු
පාන්දර වෙනකම් එළි වෙනකම්ම මේ බඩුත් කර්මත තබාගෙන තමන්ගේ ජීවිතය ගලවා ගැනීමේ අපේක්ෂාවෙන් ඒ වගේම සොරාගත්තු බඩුත් රැක ගැනීමේ අපේක්ෂාවෙන් දුවගෙන යන්නේ අර සවැත් නුවර ජේතවනාරාමයේ අසබඩ තියෙන පැම් පොකුණ ළඟින්. මේ පැම් පොකුණ ළඟදී මොන්ට සිතුවිල්ලක් පහළ වෙනවා. මේ බඩු බාහිරාද අපි කර්මත තබාගෙන ගියොත් අපිට අපේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අපිට මැරෙන්න වෙනවා. ඒක නිසා අපි මේ බඩු මේ අසල වනයේට විසි කරලා දාලා අපි ජීවිතය ගලවගමු. එතකොට අපිට ජීවිත දාණය හරි අඩුම ලැබෙනවා. නැත්නම් මැරෙන්න තමයි වෙන්නේ කියලා කල්පනා කරලා හොරකම් කරපු බඩු අසල වනයේට විසි කරලා මේ සොරු තමන්ගේ ජීවිතය ගලවාගෙන පැනලා යනවා. පසුදින රාත්‍රියේ ඉඳලා සොරු පසුපස හඹාගෙන ආපු පිරිසක් පින්නතුනි පාන්දර වෙද්දි මේ පැන්තොටුපළ ළඟට ළඟා වෙනවා. මේ පැන්තොටුපළ ළඟට ළඟා වෙද්දි උන්ට පේනවා එක්තරා පුජ්‍යලෙක් පැන්තොටුපළ ළඟ ගත දෝණය කරගන්නවා. ඒ වගේම තමන්ගේ නිවසින් සොරාගත්තු බඩු බාහිරාදියත් අසල වනයේහි තිබෙනවා. මේ ඇත්ත උපකල්පනය කරනවා මේ තමන්ගේ බඩු සොරාගත්තු සොරා තමයි මේ ඇඟ දෝණය කරගන්නේ කියලා හිතලා මේ මහා කාල උපාසක පියතුමාට පහර දීලා මරණයට පත් කරනවා. ජේතවනාරාමේ වැඩ වාසය කරන එක්තරා ස්වාමින් වහන්සේ නමක් මේ අවස්ථාව දැකලා ජේතවනාරාමයේ හිටපු ස්වාමින් වහන්සේලාට සැලකලාට පස්සේ මේක බුදුරජාණන් වහන්සේ දක්වා මේ පණිවිඩය යනවා. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ මහා කාල උපාසක පියතුමා මේ වගේ හොඳ කෙනෙක්, සීලවන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක්, ඒ වගේම සෝවාන් වෙච්ච කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ මෙතුමාට මොකක්ද මේ උනේ කියලා විමසුවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මහා කාල උපාසක පියතුමාට මේ විපාක දීලා තියෙන්නේ උපාසකට විපාක දීලා තියෙන්නේ පෙර සංසාරයේ කරපු අකුසල කර්මයක් කියලා. අකුසල කර්මයේ තමයි පින්නතුණි එක ආත්ම භාවයක මෙතුමා විවාහෙලා හිටපු පවුලක් තිබිලා තියෙනවා. මේ පවුලේහි යුග ජීවිතයක් ගත කරමින් සිටපු කාන්තාවකට කාන්තාවක් ගැන සිත් පහළ වෙලා ඒ කාන්තාව ලබා ගැනීමේ ආසාවෙන් ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඝාතනය කරනවා. දැන් බලන්න මේ මහා කාල උපාසක පියතුමා එක් ආත්මයක එක පුජ්‍යලයක් එකපාරක් ඝාතනය කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා කාල උපාසකයා ආත්ම පින්නතුනි 99ක් මේ විදිහට ගුටි කාලේ මැරලා තියෙනවා. 91කුත් ආත්ම භාවයන් තුල ආත්ම 99ක්. එතකොට මේ ආත්මේ මේ මැරලා තියෙන 100 වෙනි ආත්මෙ පින්නතුනි. දැන් බලන්න මහා කාල උපාසක පියතුමා පෙර ආත්මික එක්තරා එක පුජ්‍යලයක් ඝාතනය කිරීමයි සිද්ධ කළේ. හැබැයි ඔහුට විපාකයේ වශයෙන් ඒක 100,000 ගණනාවක් ආත්මවල ඒක විපාක දෙන්නට සිද්ධ වුණා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට පින්තුනි කර්මයන් විපාක දුන්නා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට තිබුණා පිරිනුවන් පාන කම්ම. බුද්ධත්වයට පත්වෙච්ච තැන පටන් පිරිනුවන් පාන තැන දක්වාම හොඳ කරන්න බැරි හිස රදයක් තිබුණා. මේකට හේතුව පින්තුනි පුංචි වෙලාවක් මෝහ සහගත සිතින් යුක්තව ගොඩ දාලා හිටපු. ඒ කියන්නේ මරණ බයෙන් මරණ වේදනාවෙන් දඟලන මාළු ගොඩක් දැකලා ඒ පිළිබඳව මෝහ සහගත සිතුවිල්ලක් උපදවාගෙන සිනහාවක් පහළ කිරීමේ හේතුවක් විදිහට තමයි පින්තුනි බුදුරජාණන් වහන්සේට ඒ වගේ විපාකයක් අත් වෙන්නේ. ඒ කියන්නේ සාරාංශික කල්පලක්ෂයක් තරම් කාලයක්, කල්පලක්ෂ 4ක් තරම් කාලයක් බුද්ධත්වයට පත් වෙන පෙරම් පිටපු බුදුරජාණන් වහන්සේට අර පුංචි කාලයක් තුළ ඉපදිච්ච ඒ සිතවිල්ල පින්නතුනි 45 වසරක් පුරාවටම වේදනාව ගෙන දෙමින් විපාක දුන්නා. එහෙනම් හිතලා බලන්න පින්නතුනි අපේ ජීවිතය තුළ අපි කරගන්න අකුසල කර්ම අපිට කොහොමද විපාක දෙන්නේ? එහෙනම් පින්නතුනි බොරු කීම කියලා කියන්නේ පින්නතුනි සමහරක් වෙලාවට ආස්වාදනීය ජනක දෙයක් විදිහට සාමාන්‍ය දෙයක් විදිහට අපි තැකුවා. සමහරක් වෙලාවට පින්නතුනි යම් කෙනෙක් බොරු කිව්වොත් එහෙම මේක සංසාරේ අපිට විපාක දෙන ඉතාමත් දරුණු විදිහට. ඒ වගේම ඉතාමත් දුක්ඛිත විදිහට තමයි අපිට ඒව විපාක දෙන්නේ. ඒක නිසා පින්නතුනි අපි අපේ ජීවිතය තුළ මේ සම්මා වාචාව කියන එක පුරුදු කරන්නට ඕනේ. ඒක ශික්ෂාපදයක් රකින්නවා වගේ සම්මා වාචා කියන අංගයට අදාළ කරුණු ටික අරගෙන තමන්ගේ ජීවිතය තුළ එහෙම රැකීමක් සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනික ලෝකෝත්තර පැත්තට යොමු වෙන්නේ නැහැ. ඒක නිසා විදර්ශනාව තුළින්ම පින්නතුනි මේ දේවල් උපදවා ගන්නට ඕනේ. ඒ වගේම මේ කියන දුර්ගුණ තමන්ගේ ජීවිතය තුළ යටපත් කරගන්නට අවශ්‍ය විදර්ශනාව තුළින්මයි පින්නතුනි. ඒක නිසා තමන්ගේ ජීවිතය තුළ මේ සම්මා වාචා කියන ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයට අදාළ මේ බොරු කීමෙන් වැළකීමට හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඔබට විදර්ශනාව වඩලා විදර්ශනා නුවණ තුළින් ලෝකෝත්තර මාර්ගඥානය වඩාගෙන මේවා යටපත් කරන්නට බැයි නම් පින්වත්නි ශික්ෂාපදයක් විදිහට හරි
තමන්ගේ ජීවිතයට ගලපා ගනිමින් මේ බොරු කීමෙන් වළකින්නට අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. ඒ වගේම තමයි පින්වතුනි මේ සම්මා වාචාවට අදාළ තවත් කරුණක් තමයි කේලම් කීමෙන් වැළකීම. අපි දන්නවා අපේ ජීවිතය තුළ සමහරක් වෙලාවට අපි හිතන්නේ අපි කේලම් කියන. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ කරුණු පිළිබඳව අපිට ගෙනහැර දක්වන්නේ මේවා භයානකම දේවල් නිසා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් වල 7 වෙනි කොටස. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බුදුදහමේහි ප්‍රධාන ධර්ම පරයයන් කොටාසයක්. එතකොට මේ කොටාසයන් වල මේ සම්මා වාචා කියන එකට මේ කියන කරුණු කාරණා අඩංගු කරලා තියෙන පින්නතුනි ඒ වගේ යම් බරපතල විපාකයක් හා භයානක ස්වභාවයක් තියෙන නිසා. එහෙනම් අපි අපේ ජීවිතය තුළ පින්නතුනි මේ කේලම් කීමෙන් සිහියෙන් යුක්තව වළකින්නට ඕනි. සමහර වෙලාවට අපි කතා කරන්නේ අවසිහියෙන්. බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රයේදී රාහුල හාමුදුරන් වහන්සේට මතක් කරනවා රාහුල පච්චවික්කිත්වා කායන කම්මං කාතබ්බ. ඒ කියන්නේ කයින් ක්‍රියාවක් සිද්ධ කරද්දී ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. කොහොමද? මේ කායික ක්‍රියාව මට වැඩ පිණිසද? අනුන්ට වැඩ පිණිසද? ඒ වගේම මෙලොව වැඩ පිණිසද? පරලොව වැඩ පිණිසද? කුසල්ද අකුසල්ද පින්ද පවුද කියලා මෙනෙහි කරන්න කියනවා. ඒ වගේම තමයි පච්චවික්කිත්වා වාචාය කම්මං කාතබ්බ. කයින් වචනයක් කියද්දී භාග්‍යවතුන් වහන්සේ කියනවා හිතන්න කියලා මේ කියන්නා වූ වචනේ මට වැඩ පිණිසද? ඒ වගේම අනුන්ට වැඩ පිණිසද? මෙලොව වැඩ පිණිසද? පරලොව වැඩ පිණිසද? කුසල්ද අකුසල්ද පින්ද පවුද කියලා මෙනෙහි කරන්න කියනවා. ඒ වගේම පච්චවික්කිත්වා මනසාය කම්මං කාතබ්බා. හිතට එන සිතුවිලි පිළිබඳව පින්වත් අපි ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. ප්‍රත්‍යවේක්ෂා සිහියෙන් ඉන්නට ඕන. සිතට සිතුවිලි ආපුවම භාග්‍යවතුන් වහන්සේ කියනවා හිතන්න කියලා මේ හිතට ආපු සිතුවිල්ල මට වැඩ පිණිසද අනුන්ට වැඩ පිණිසද ඒ වගේම මෙලොව වැඩ පිණිසද පරලොව වැඩ පිණිසද කුසල් දකුසල්ද පින්ද පවුද කියලා මෙනෙහි කරන්න කියනවා. අන්න ඒ වගේ පින්නතුනි අපි අපේ ජීවිතය තුළ සිහියෙන් යුක්තව මේ කියන දුර්ගුණයන් තුලින් තමන්ගේ ජීවිතය රැක ගන්නට අවශ්‍යයි. සාංශාරික බය දැකලා ඒ වගේම මේ කියන දුර්ගුණයන්ගේ යුක්ත කට්ටියට ඒ දුර්ගුණ විපාක දීප අවස්ථා ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ විපාක දීප අවස්ථා පිළිබඳව මෙනෙහි කරලා ඒ චරිත ලක්ෂණ පිළිබඳව මෙනෙහි කරලා ඒව තමන්ගේ ජීවිතය තුළ මතක තියාගත්තට පස්සේ පින්නතුනි මේ වගේ අවස්ථාවක් ආවට පස්සේ අපිට සිහිය උපදිනවා ඒ ශික්ෂාපදයේ තුල රැකෙන්න. ඒ ක්‍රියාව තුල අපිට රැකෙන්න. අපේ හිත අපිට කියනවා මේක සිද්ධ කරොත් ඔබටත් මේ විදිහේ විපාකات දෙන්න වෙයි. ඒ වගේම ඔබ මේ සිද්ධ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ එපා කියපු දෙයක්. භාග්‍යවතුන් වහන්සේ මේක එපා කියලා තියෙන්නේ මේක තුල මොනවා හරි බරපතල ක්‍රියාවක් විපාකයක් තියෙන නිසාමයි. ඒක නිසා මේක තුල මා ක්‍රියාත්මක වෙන්නට හොඳ නැහැ කියලා ඔබට ඔබේ හිත තුලින් යම් ශක්තියක් ගොඩනැගිලා පින්නතුනි තමන්ව ආරක්ෂා කරනවා. එහෙනම් පින්නතුනි මේ බොරු කීමෙන් වැළකීම ඔබ ඔබේ ජීවිතය තුළ දුරු කර ගන්නට ඕනේ. ඒ වගේම කේලම් කීමෙන් වැළකීම ඔබ ඔබේ ජීවිතය තුළ පුරුදු කර ගන්නට ඕනේ. ඊළඟ එක තමයි පින්නතුනි පරුස වචන කීම. අපි පරුස වචන සමහරක් වට සමාජයේ දෙස බැලුවට පස්සේ පේනවා සමහරක් කට්ටිය දහස් ගණන් තියාගෙන පින්නතුනි පරුස වචන කියන. නිന്ദා සහගත වචන කියන. ඔබ දැකලා දකින්න සමහරක් වට වර්තමාන සමාජයේ ඔය දේශපාලන ශේෂ්ත්‍රයේ පවා සමහරක් වෙලාවට ස්ටේජ් වල නැගලා තමන් අකුසල කර්මයක් සිද්ධ කර ගනිමින් තවත් දහස් ගණන් පිරිස් වල හිත්වල ඒ කියන අකුසල කර්මය උපද්දවනවා. තව කෙනෙක්ගේ නුගුණ කීකිය දුර්ගුණ කීකිය ඒ අයගේ හිත් තුළ ද්වේෂයක් ඇති කරනවා. ඒ වගේම ලොකු ගැටීමක්, ඉරිසියාවක්, වෛරයක් ඇති කරනවා. එහෙනම් බලන්න පින්නතුනි ඒ පුද්ගලයා ඒ අකුසලයේ සිද්ධ කරගන්නකින් එහෙම විපාකයක් සැකසෙනවා වගේම තවත් බොහෝ පිරිසකට අකුසලයේ අනුමෝදන් කිරීමේ විපාකයක් ඔහුට ලැබෙනවා. සමහරකට බැලුව බැලමට අපිට පේන්නේ සාමාන්‍ය සමාජයේහි සංසිද්ධි විදිහට. නමුත් පින්නතුනි ධර්ම මනසිකාරයේ තියෙන යෝනිසෝ මනසිකාරයේ තියෙන ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්ට සහ ශ්‍රද්ධාවන්ත භික්ෂුවක්ට ආර්යයන් වහන්සේ කෙනෙක්ට පින්නතුනි මේ ක්‍රියාව හරිම භයානක අවස්ථාවක්. ඒක නිසා මේ සමාජය තුළ සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රියාකාරකම් තුළ පින්නතුනි අපිට නොපෙනෙන භයානක ස්වභාවයක් තියෙනවා. ඒ භයානක ස්වභාවයේ විනිවිද දක්නා නුවණක් අපිට ඇති වෙන්නේ පින්නතුනි මේ ධර්මයේ තුලින්. එහෙම ඇති වෙන්නේ මෙන්න මේ විදිහට පින්නතුනි මේ කියන කරුණු කාරණා පිළිබඳව Taman දැනුවත් වුණොත් තමන්ගේ මානසිකාරය සකස් කරලා තියාගත්තොත් තමන්ගේ ජීවිතය රැකගත්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පරුස වචනේ කීමෙනුත් වැළකින්න අපේ පින්නතුන් අදිස්ථාන කර ගන්නට ඕනේ. ඒ වගේම සම්ප්‍රප්පලාප කීමෙන් වැළකීම.
මේ සම්මා වාචාව කියන කොටසටම අයත් එකක්. අපි දන්නවා අපි අපේ ජීවිතය තුළ හිස් වචන කියනවා. දැන් බලන්න සිල් සමාදන් වෙච්ච කෙනෙක්ට ඒ වගේම මේ ධර්මයේ තුල නියැලිච්ච කෙනෙක්ට දෙතිස් කතා වලින් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සෝවාන් පුජ්‍යලෙක්ගේ ජීවිතය තුල පින්නතුනි දෙතිස් කතා නැහැ. ඒත් හරි සිහියෙන් තමන්ගේ ජීවිතය ගත කරන්නේ. තාම පරිස්සමෙන් තමන් කටයුතු කරන්නේ. එහෙනම් බලන්න පින්නතුනි අපි පිරිස් වශයෙන් එකතු වුනහම මේ අපේ පින්නතුන් පිරිස් වශයෙන් එකතු වුනහම තැන් තැන් වල එකතු වුනහම ඔබ හිතලා බලන්න ඔබේ කතා කරන්නේ මොනවද කියලා සමහර වෙලාවට ආගිය තොරතුරු එක්ක එක එක රටවල් වල තියෙනා වූ ස්වභාවයන් එක්ක ලෙඩ රෝග ගැන එක්ක උපද්‍රව ගැන එක්ක දේශපාලන ක්‍රියාවලින් පිළිබඳව එක්ක මොනවා හරි සොයා ගැනීම පිළිබඳව ලෞකික දේවල් පිළිබඳව තමයි පින්තුනි බහුල වශයෙන් අපි කටයුතු කරන්නේ ඒ වගේම කතා කරන්නේ. එහෙනම් පින්තුනි මේ වැඩකට නැති හිස් වචන කතා කිරීම කියන එක පින්තුනිකින් ඈත් වෙනවා කියලා කියන්නේ පින්තුනි ඒක හරි අමාරු කාර්යයක්. හැබැයි අමාරු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය තියෙන කෙනාට ධර්මයේ පිළිබඳව විශ්වාසය තියෙන කෙනාට ආරයන් වහන්සේලා පිළිබඳව විශ්වාසය තියෙන කෙනාට දෙලින්ම කියතොත් පින්තුනි ශ්‍රද්ධාවන්ත කෙනාට මේ කියන කිසි දෙයක් අමාරු දේවල් නෙවෙයි අපහසු දේවල් නෙවෙයි. ඒ ඇයට මේව සතුට උපදවන දේවල්. මේ විදිහට හැසිරීම ඒකොල්ලෝ ප්‍රීති ප්‍රමෝදයට පත් කරන ක්‍රියාවන් බවට පත් වෙනවා. ඒක නිසා අපේ පින්තුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා අපි පින්තුන්ට මතක් කරනවා මේ සම්මා වාචා කියන ධර්ම පරයය තමන්ගේ ජීවිතය තුළ වැඩෙන විදිහට විදර්ශනා නුවණ දියුණු කරගන්න. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචනෙන් වැළකීම, ඒ වගේම සම්පප්‍රලාප කීමෙන් වැළකීම කියන මේ කොටස් එතකොට තමන්ගේ ජීවිතයෙන් යම් පමණකට ඈත් වෙලා යයි පින්නතුනි. සර්ව සම්පූර්ණයෙන් තමන්ගේ ජීවිතය තුළ මේවා සිද්ධ වෙන ආකාරයෙන් රැකෙන්න බැරි වෙයි. නමුත් බහුල වශයෙන් සිද්ධ වෙච්ච දේවල් අඩු වශයෙන් සිද්ධ වෙන මට්ටමට පින්නතුනි තමන්ගේ ජීවිතය තුළ දියුණුවක් සැකසේ සකස ගන්නට අවශ්‍යයි. ඊළඟ කාරණාව තමයි පින්තුනි සම්මා කම්මන්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා කම්මන්ත කියන කොටසට අයත් අංග ටිකක් තියෙනවා පින්තුනි. මේ තමයි පින්තුනි ප්‍රාණඝාතයෙන් වැළකීම, මදත්තාදානෙන් වැළකීම සහ කාම මිත්‍යාචාරයෙන් වැළකීම. අපේ ජීවිතය තුළ පින්තුනි සමහර අයගේ ජීවිත තුළ මේවා බහුල වශයෙන් සිද්ධ වෙනවා. හැබැයි සමහර කෙනෙකුගේ ජීවිතය තුළ කායික වශයෙන් සිද්ධ නොවුණත් සමහරක් වෙලාවට මානසික වශයෙන් චේතනාත්මක වශයෙන් මේ කියන ශික්ෂාපද කැඩීම් සිද්ධ වෙනවා. මේ කියන අකුසල සිතුවිලි තමන්ගේ ජීවිතය තුළ ඇතිවීම සිද්ධ වෙනවා. හැබැයි අපේ අය හිතාගෙන ඉන්නේ කායික වශයෙන් මේ දේ සිද්ධ වුණොත් තමයි මේකේ බරපතලකම තියෙන්නේ. මානසික වශයෙන් අපි තුළම මේක නැගුණට අපිට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන්. දැන් මේ සම්මා කම්මන්ත ඒ කියන්නේ මේ ක්‍රියාව සම්බන්ධව මේ කතා කරන්නේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීම. අපේ ජීවිතය තුළ පින්වතුනි සමහරක් වෙලාවට අපි නොදැනුවත්ව සත්ව ඝාතනයන් සිද්ධ කරනවා. ඒක මනුෂ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිසන් සත්ත්ව වෙන්න පුළුවන්. මේ විදිහේ නොයෙකුත් විදිහට අපි සත්ව ඝාතනයන් සිද්ධ කරනවා. පින්වතුනි අපි නොදැනුවත්ව මෝහය නිසා මේ සිද්ධ කරන මේ පරපණ නැසීම කියන එක හරිම භයානක එකක්. සමහරක් වෙලාවට අපි මදුරෙක් මරලා ඒ මදුරුවා මරපු එක පිළිබඳව පින්වතුනි ධර්මයේ පුරුදු කෙනෙක් කරපු කෙනෙක්ට මහා භයානක ස්වභාවයක් දැනෙන්නේ. තවත් කෙනෙක්ට කිසිම මේ පිළිබඳව අල්ප මාත්‍රකුද භයානක ස්වභාවයක් බයක් උපදින්නේ නැහැ. එහෙනම් දොරවල අර අසාමාන්‍ය විදිහට බය උපදින කෙනාද බය උපදින්නේ නැති කෙනාද? ධර්මානුකූලව ගත්තාම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව ගත්තාම පින්නතුනි මధుරයක් මෙරීම සම්බන්ධව මහා භයානක විදිහට සිතුවිලි උපදින කෙනා පින්නතුනි නිවැරදි කෙනා. එහෙනම් ඔබ හිතලා බලන්න ඔබ මధుරයක් මරපු වෙලාවක ඔබ කූඹියෙක් මරපු වෙලාවක පුංචි සතෙක් මරපු වෙලාවක ඔබට මහ ලොකු බයක් ඇති වෙලා තියෙනවා කියලා. ඔබ තුළ එහෙම බයක් ඇති වෙලා නැත්නම් පින්නතුනි ඔබට සිහිය උපදවා ගන්නට වෙනවා. මං එහෙනම් තාමත් අධික පුහුදුන් තඥ කෙනෙක්. ඒ වගේම මේ ශ්‍රද්ධාව කියන එක සාංශාරික බය කියන එක පවෙහි විපාක වල තියෙන භයානක ස්වභාවය කියන එක පිළිබඳව තාමත් අපිට යම් සිතිවිල්ලක් ඒ කියන්නේ භයානක මානසිකත්වය තාම මන් තුළ සැකසීලා නැහැ කියලා අපි හිතන්නට ඕන. එහෙම හිතුවට පස්සේ පින්නතුනි අපිට පුළුවන් අපේ ජීවිතේ නිවැරදි මාවතකට එහෙම නැත්නම් හරි පාරට ගන්නට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවනේ. මේ මධ්‍යම ප්‍රතිපදාවට තමන්ගේ ජීවිතය අරන් ඉන්න හරි පහසුවක් වෙනවා. ඒක නිසා අපේ පින්නතුන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව මේ ප්‍රාණඝාතයේහි විපාක ඒ වගේම ප්‍රාණඝාතයේ සිද්ධ කරපු අයගේ උප්පත්තිය මොන වගේ එකක් වුණාද? ඒ වගේම මේ උප්පත්තීන් මොන විදිහේ භයානක උප්පත්තීන්ද කියලා හිතලා
සිහි උපද්දවාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම තමන් තමන්ගේ ජීවිතය තුළ සකස් කරගන්නට අවශ්‍යයි. ඒ වගේම අදත්තා දානින් වැළකීම. ඒ කියන්නේ අනුන් සතු දෙයක් තමන්ට නොදුන් දෙයක් තොර සිතින් ගැනීම, අනුන් සතු දෙයක් පැහැර ගැනීම. සමහරක් කට්ටිය නියමයෙන් පැහැර ගන්නවා, සමහරක් කට්ටිය අනියමයෙන් පැහැර ගන්නවා. සමහරක් කට්ටිය පැහැරගෙන තියෙනවා නමුත් දන්නේ නැහැ තමන් පැහැර අරන් කියලා. අපි දන්නවා ඍජුවම අපිට සොරකමක් කරන්න පුළුවන් අනුන් සතු දෙයක් ගන්නට පුළුවන්. හැබැයි පින්නතුනේ අපි සමහරක් වෙලාවට සොරකම් කරලා අපි හිතාගෙන ඉන්නවා අපි සොරකම් කරලා නැහැ කියලා. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමුකෝ රාජ්‍ය සේවකයෙක්ගේ ඒ රාජ්‍ය සේවයේහි නියැලෙන්න තියෙන කාලේ පැය 8ක් නම් අපි හිතමු ඔහුට කෑමට පැයයි, තේ බොන්න පැයයි, භාගයයි පැය එකහමාරක විතර විවේක කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඔහුට ඕන දෙයක් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි තව පැය 6මාරක කාලයක් තියෙනවා. ඒ 6මාර තියෙන්නේ ඔහුට ඒ වෘත්තිය තුල තමන්ගේ වෘත්තිය සිද්ධ කරන්නට. එහෙනම් ඒ රජයෙන් තමන්ට වැටුපක් දෙන්නේ ඒ වෘත්තිමය මට්ටමින් ඒ ස්ථානයට කරන්නා වූ සේවයට ඇගයීමක් වශයෙන් ඔබට යම් මුදලක් දෙන්න රජය තීරණය කරලා තියෙනවා. අපි හිතමු යම් කෙනෙක් පින්නතුනි ඒ තමන්ගේ වේතනයට සාධාරණයක් නොවන විදිහට යම් කෙනෙක් තමන්ට සිද්ධ කරන්නට තියෙන කාර්යයෙන් කාර්යය පැහැර හැරලා අපි හිතමු සමහරක් කට්ටිය අපි දැකලා තියෙනවා රාජ්‍ය සේවයේහි බොහෝ පිරිස් තමන්ගෙන් සේවය ලබා ගන්න ඇවිල්ලා ඉද්දි ඒ නිලධාරීන්ට කිසිම වගතුවක් නැහැ තම තමන්ගේ කටයුතු සිද්ධ කරගනිමින් විවේකීව සමහරක් වෙලාවට කටයුතු කරනවා. සමහරක් වෙලාවට ඒ තමන්ගේ කටයුතු වලින් මග හරිමින් විවේකීව කටයුතු කරන්න පෙළඹෙනවා අපි දැකලා තියෙනවා. පින්නතුනි ඔබ ඒ විදිහට කටයුතු කරද්දී පින්නතුනි ඔබට මේ ලැබෙන වැටුප ඔබ කය වෙහෙසලා හිත වෙහෙසලා ලබාගත් තැහැමි වැටුපක් බවට පත් වෙන්නේ නැහැ. ඒක හොරකම් කරපු වැටුපක් බවට පත් වෙනවා පින්නතුනි. එතකොට මේ හොරකම් කරන වැටුප තුල පින්නතුනි අපි දන්නවා වැටුප් ගෙවන්න රජයකින් අයබදු වලින්. එතකොට මේ අයබදු තුල පින්නතුනි මේ රටෙහි ඉන්න ලෝකයේ ඉන්න සමහරක් වෙලාවට සිල්වතුන් ගුණවත්තුන්ගේ අයබදු තියෙනවා, සෝවාන් වෙච්ච අයගේ අයබදු තියෙනවා, සකදාගාමී වෙච්ච අයගේ අයබදු තියෙනවා. ඒ වගේම තවත් සිල් රකින්න ගුණවතුන්ගේ අයබදු තියෙනවා. නොයෙකුත් මට්ටමේ අයගේ අයබදු ඒ තුල තියෙනවා. එහෙනම් පින්නතුනි අපි ඒ විදිහේ කටයුතු කරොත් එහෙම මේක එතන සොරකමක් සිද්ධ වෙනවා. අපි හිතාගෙන ඉන්නේ ඍජුවම යම් දෙයක් සොරකම් කිරීම තමයි සොරකම කියන්නේ කියලා. ඒ වගේම පින්නතුනි අපි හිතමු මේ රාජ්‍ය ආයතනයකට අදාළ පෑන, කොලයක් මොනවා හරි දෙයක් තමන් තමන්ගේ නිවසට අරන් ඇවිල්ලා තමන්ගේ ඒ නිවස තුල තියෙන දේවල් වලට යොමු කරනවා කියලා කියන්නේ එතනත් ඒකත් සොරකමමයි පින්නතුනි. අපි නොහිතවුවට පින්නතුනි මේ සොරකම සූක්ෂම විදිහට අපේ ජීවිතය තුළ කැඩෙනවා සමහරක් වෙලාවට අපි දන්නේ. අපි වංචාවක් සිද්ධ කරලා අපි අපේ හිතින් ඒ වගේම ඊළඟ එක තමයි පින්නතුනි කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ පින්නතුනි තමන්ගේ කය වැරදි විදිහට මේ රාගය උපාදනය කිරීම සඳහා යොදා ගැනීම. ඒ වගේම කාම මිත්‍යාචාරය කියලා කියන අපි රාගික පැත්ත වගේම කාමයේ කියලා කියන ආසාව, ආදරය, ඕනෑකම විදිහට අපිට මේ විදිහට අර්ථකථනය කරන්න පුළුවන් මේ කාමරාගය කියන එක. එතකොට මේ කාමරාගය කියන එක නොයෙකුත් විදිහට අපිට අපේ ජීවිතයන් තුළ බලපවත්වනවා. අපේ පින්නතුන් දන්නවා මේ කාමරාගයට අදාළ සිද්ධි මොනවද කියලා. ඒක නිසා අපි අපේ ජීවිතය තුළ පින්නතුනි මේ කාම මිත්‍යාචාරයෙන් වැළකෙන විදිහට මේ කාම මිත්‍යාචාරයට අදාළ කැමැති සිටිවිලි නොවන මට්ටමට අපි අපේ හිත දියුණු කරන්නට පුරුදු වෙන්නට ඕනේ. එහෙනම් මේ මට්ටමට අපේ සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ පින්නතුනි විදර්ශනාව තුළින්, භාවනාව තුළින්. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතාවය දකිමින් තමන් කටයුතු සිදු කරොත් පින්නතුනි ඒ தත්ත්වයට ඔබේ හිතපත් කරගන්නට පුළුවන්. ඊළඟ එක තමයි පින්නතුනි සම්මා ආජීවය. මේ සීල කොටසට අයත් තුන්වෙනි කරුණ තමයි සම්මා ආජීවය. සම්මා ආජීවය කියලා කියන්නේ පින්නතුනි යහපත් ජීවන ක්‍රියාවලිය. ඒ කියන්නේ දිවි පැවැත්ම සඳහා වැරදි ක්‍රියාවලින් ඈත් වෙලා කටයුතු කරන්නට ඕනි. නමුත් පින්නතුනි බලන්න සමාජයේ දිස බැලුවට පස්සේ තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න සමහරක් වෙලාවට තමන්ගේ ජීවිතය අර මම මුලින් සඳහන් කළ විදිහට යම් පුද්ගලයෙක් විදිහට යම් මට්ටමක ඔසවා තබන්නට සමහරක් කට්ටිය දැහැමින් කටයුතු කරනවා සමහරක් කට්ටිය අදැහැමි විදිහට කටයුතු කරනවා. දැන් වර්තමාන සමාජයේ යුරෝපා රටවලින් අපේ පින්නතුනුත් මේ සම්බන්ධව දැනුවත් ඇති. මේ කාලයෙම පින්නතුනි අපේ ලංකාද්වීපයේහි සමහරක් වෙලාවට රාජ්‍යතාන්ත්‍රික විදිහේ
තන්ත්‍රයේ ඉන්න අය, සමහරක් වෙලාවට සාමාන්‍ය මේ ජනතාව තුළ නොයෙකුත් විදිහට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව සහ මිනිමෙරුන් චෝදනා වලට මිනිස්සු වංචා කිරීම වලට දූෂණ කටයුතු කිරීම වලට අත්අඩංගුවට ගන්නවා. මේ හැමෝම මේ හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන්නේ පින්වතුනි තමන්ගේ ජීවිතයේ යම් තැනකට පමුණවන්නට, යම් තැනකට ඔසවා තබන්නට. ඒ කියන්නේ සම්මා ආජීවයේ මේ තුළ මේ අයගේ ජීවිතය තුළ නොතිබ්බ නිසා තමයි වැරදි ජීවන ක්‍රියාවලියක් තිබ්බ නිසා තමයි මේ අත මෙවැනි ක්‍රියාවන් වලට පෙළඹිලා තියෙන්නේ. ඔබ දන්නවා මේ කියන දේවල් වලට ඍජුවම එරෙහි විය යුතු අය පවා පින්නතුනි මේ කියන දේවල් වලට පෙළඹිලා තමන්ගේ ජීවිතය වරද්දගත් අවස්ථා මෑත ඉතිහාසයේ අපිට හොඳට දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අයට සමහරක් වෙලාවට මේ වෙන විට අර තමන් අවුරුදු ගාණක් දුක් විඳලා අවුරුදු 20ක් 30ක් දුක් විඳලා තමන්ගේ ජීවිතේ යම් තැනකට පමුණුවන්නට දුක් විඳලා ඒ තැනට පමුණුවා ගත්ත ඒ ස්ථානයත් මේ වෙනකොට අහිමි වෙලා. අපි හිතමු පොලිසියේ නිලධාරියෙක් නම් කෙලින්ම ඒ පොලිස් වෘත්තියෙන් එයා පහ කරනවා. මේ විදිහේ වැරදි වලට යොමු වුණාට පස්සේ. ඒක නිසා බලන්න පිළිතුරේ තමන්ගේ ජීවිතය ඒ යම් තැනකට ඔසවා තැබීමේ මානසිකත්වයේ ඇති වෙන්නේ පින්නතුනි මේ තමන් ගත කරන්නා වූ ජීවිතයේ යථානුරූපී ස්වභාවයේ තේරුම් ගත්තේ නැති අය. තමන් තේරුම් ගන්නවා නම් තමන්ට යමක් ලැබිලා තියෙන්නේ කර්මානුරූපීවමයි. ඒ වගේම කර්මානුරූපීව ලැබිච්ච දේ මම පරිහරණය කරන්න. ඒ වගේම මං යම් කෙනෙක් වැඩි වශයෙන් තියාගෙන පරිහරණය කරනවා, සමහරක් කට්ටිය අඩු වශයෙන් තියාගෙන පරිහරණය කරනවා යම්. මේ දෙන්නාගේම ජීවිතයේ කාලේ ඒ කියන්නේ ජීවිතයේ පැවැත්ම ඒ කියන්නේ ජීවත් වීමේ කාලය වැඩි වෙන්නේ නැහැ නේ පින්නතුනි. සල්ලි තිබ්බා කියලා, ධනෙ තිබ්බා කියලා, භෞතික දේවල්, ලෞකික දේවල් වැඩි වුණා කියලා එයාගේ ආයුෂ වැඩි වෙන්නේ. උන් ආයුෂ වැඩි වෙනවා නම් ඒ දේවල් වැඩි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම යම් කෙනෙක් දුගී දුප්පත් වුණා කියලා එයාගේ ආයුෂ කෙටි කියලා එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් එහෙම කරාට කමක් නැහැ පින්නතුනි. යම් කෙනෙක්ට පුළුවන් පින්නතුනි තමන්ගේ ජීවිතයේ ඉතාම උසස් තැනකට පමුණවන්න දැහැමි විදිහට. එහෙනම් යම් කෙනෙක් අදැහැමි විදිහට තමන්ගේ ජීවිතයේ ඒ ස්ථානයන් වලට පමුණවන්නට වෙහෙසෙනවා කියලා කියන්නේ පින්නතුනි ඒ තුළ ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. එහෙනම් පින්නතුනි මෙන්න මේ කියන භයානක අකුසල මානසික ක්‍රියා තුලින් ඒ වගේම අකුසල ක්‍රියාකාරීත්වයන් තුලින් අපිට අපේ ජීවිතය ගලව ගැනීමේ හැකියාව තියෙන පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන් තමන්ගේ ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතය රැකගත්තොත් පමණයි. යම් කෙනෙක් දුගීව දුප්පත්ව ඉපදිලා යම් කෙනෙක් දුකකටපත් වෙලා ඉන්නවා වේදනාවකටපත් වෙලා ඉන්නවා ඒ වගේම ඕන්ට හිතෙනවා නම් අනේ මම පෞකාර ජීවිතයකුයි මේ ගත කරන්න කියලා පින්නතුනි බුදුදහම තුල තියෙනවා ඒ පුජ්‍යලට ඒ ස්වභාවයෙන් ගැලවෙන මඟක්. යම් කෙනෙක්ට පුළුවන් නම් පින්නතුනි තාම ශ්‍රද්ධාවෙන් යුක්තව අපි දන්නවා අර දියබෙරළිය මලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගිය මේ අර ලස්සන මේ කවියක් තියෙනවා දියබෙරළිය මලක් පූජා කරලා වුණත් මේ ශ්‍රද්ධාවෙන් පූජා කළොත් ඒක විපාක විඳින්න පුළුවන් කියලා. එහෙනම් පින්නතුනි යම් කෙනෙක්ට පුළුවන් නම් කැලෙහි තියෙන කැලෑමලක් උනත් ගෙනල්ලා ඊටාම ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා යම් කෙනෙකුට නිවන ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් නිවනට අනුරූපීව පින්නතුනි සංසාරයේ සැප විපාක හම්බ වෙනවා. යම් කෙනෙක්ට පුළුවන් නම් පින්නතුනි ත්‍රිවිධ රත්නයට පුද සත්කාර කරලා සංසාර ගමන තුළ නිවන් දකින්න තෙක්ම කිසිම සාපිපාසාදී දුකකටපත් වෙන්නේ නැතුව කායික මානසික පීඩාවකටපත් වෙන්නේ නැතුව නිවන ලබන තෙක්ම මේ ගමන් මඟ පහසුවෙන් යන්න ලැබේවා කියලා යම් අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒක පින්නතුනි සම්මෝහයෙන් යුතු අදිෂ්ඨානයක් වෙන්න ඕනේ. දැන් සමහර කට්ටිය දන් දීලා පුදු පූජාවන් පවත්වලා ලෞකිකත්වයේ පදනම් කරගෙන ලෞකිකත්වයේහි තිබෙන ආස්වාදයේ පදනම් කරගෙන යම් ඉල්ලීම් සිද්ධ කරනවා, ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා සම්බුද්ධ ශාසනයේ බුද්ධ පූජා තියලා භෞතික සම්පත් ප්‍රාර්ථනා කරනවා. දන් දීලා භෞතික සම්පත් ප්‍රාර්ථනා කරනවා. භාවනා කරලා භෞතික සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ තුලින් පින්නතුනි ලෝභයේ මුල් වීම නිසා ඒ අයට ඒක නොලැබෙන තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඉන්න තැනින් පහතට වැටෙන තත්ත්වයටපත් වෙනවා. යම් කෙනෙක්ට පුළුවන් පින්නතුනි තාම ශ්‍රද්ධාවෙන් ඒ වගේම ඥාන සංප්‍රයුක්තව මේ පින්කම් කටයුතු සිද්ධ කරගන්නට ඔබට පුළුවන් පින්නතුනි නිවන් දකින්න තෙක් කිසිම සාපිපාසාදිකකටපත් නොවි කායික මානසික වේදනාවකට අපහසුකටපත් නොවි අපිට අපේ ජීවිතයන් ගත කරන්න ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඉවන ඉස්සරහට දාලා මේ අදිෂ්ඨාන පහකට සිතින් යුක්තව ක්‍රියා කරොත් එහෙම පින්නතුනි ඔබට ඒකට අනුරූපී විපාක වශයෙන් පින්නතුනි කිසිම දවසක දුකක් කරදරයක් ඇති වෙන්නේ නැහැ. දැන් සමහරක් මිනිසුන්ගේ ජීවිත බලන්න පින්නතුනි සමහරක් අය ඉන්නවා දුගී දුප්පත්. නමුත් ඒ අය ඒ තත්ත්වෙන් මිදලා හිතාම සතුටින් කාලා බිල්ල ජීවත් වෙලා මැරලා යනවා. තව පිරිසක් ඉන්නවා පින්නතුනි සමහරක් වෙලාවට ගොඩාක් තිබිලා ඒ තියෙන ටිකත් ඒ අයට මදි.
තව තවත් හොයන්නමයි හිතෙන්නේ. බලන්න එතකොට පින්වතුනි මානසික මට්ටම් දෙකක්. එතකොට මේ මානසික මට්ටම් දෙක මේ විදිහට ක්‍රියාත්මක වෙන්න බලපවත්වන්න ඇති මොන වගේ කර්මයක්ද කියලා ඔබ හිතලා බලන්න. පින්වතුනි යම් කෙනෙක් ඉන්නවා යම් දෙයක් නැති තැනත් ඔහු සතුටින් ඉන්නේ. යම් කෙනෙක් ඉන්නවා උට ගොඩාක් තියෙනවා හැබැයි සතුටින් නැහැ. පින්වතුනි කොච්චර තිබිලත් සතුටින් නැත්නම් ඒ ජීවිතේට වැඩිය චුට්ටක් තිබිලා වුණත් එයාලා ඒ චුට්ටෙන් සතුටින් ජීවත් වෙනවා නම් පින්වතුනි එතන තමයි පින්වතුනි අපි ලැබිය යුතු තැන. අපි හිතාන ඉන්නේ භෞතික දේවල් ඒ වගේම ගොඩ වැඩි වෙන තරමට සතුට ලැබෙනවා කියලා. නමුත් ගොඩ වැඩි වෙන හැමෝටම පින්වතුනි සතුටක් නැහැ. ඒ වගේම ගොඩ අඩු වෙන අයට හැම කෙනෙක්ටම දුකකුත් නැහැ. සමහරක් කට්ටිය ඉන්නවා අනේ අපිට නැහැ නේ කියලා දුක් වෙනවා. සමහරක් කට්ටිය නැතත් කොච්චර නැති වුණත් ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. සමහරක් කට්ටිය ඉන්නවා ගොඩ වැඩි වෙලා සතුටිමුත් ඉන්නවා. සමහරක් කට්ටිය ඉන්නවා ගොඩ වැඩි වුණත් කිසිම සතුටක් නැහැ. තව තවත් හොයන්නයි වෙහෙසෙන්නේ. එහෙනම් පින්වතුනි මේ ස්වභාවයන් දෙකම සංසාරයේහි අකුසල විපාකයක්. ඒ කියන්නේ මේ පින්පව් වල තිබෙනා වූ එක්තරා ආකාරයක් තමයි පින්වතුනි මේ ප්‍රකට කරන්නේ. ඒක අති සූක්ෂම ධර්මතා යම් කෙනෙක් අභිධර්මයේ හදාරනවා නම් ඒ වගේම මේ හිතෙහි ක්‍රියාකාරකම පිළිබඳව හදාරනවා නම් වෙනවා නම් මේ தත්ත්වයන් හොඳට තේරුම් ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා අපේ පින්වතුනි මම මේ හැමෝටම මතක් කරනවා මේ අවස්ථාවේ. බුදුරජාණන් වහන්සේමත් පදනම් වෙලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එහා බුදුරජාණන් වහන්සේගෙන් එහා අපිට විශ්වාස කරන්න අන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ. යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයක් තියෙනවා නම් මුලින්ම කළ යුත්තේ සැකය අයින් කරගන්න. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසිම සැකයකුත් නැහැ. මොකද අපිට වර්තමාන සමාජයේ දිස බැලුවාම ලෝකයේ දිස බැලුවාම ඒ වගේම මේ දහම් ග්‍රන්ථ හදාරද්දි තේරෙනවා මේ ලෝකයේම තිබෙන ස්වභාවයන් තමයි බුදුරජාණන් වහන්සේ මේ හෙළි කරලා තියෙන්නේ. මේ ලෝකයේහිම තියෙන ක්‍රමවේදයන් තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙන්නේ. මේ ලෝකයේම තිබෙන ක්‍රමවේදී සිස්ටම් එක එහෙම නැත්නම් ලෝක න්‍යාය තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ එලි කරලා තියෙන්නේ කියලා පැහැදිලි අපිට තේරුම් ගන්නට පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ නොසිටිය එහෙම නැත්නම් අනිත් ශාස්ත්‍රුන් වහන්සේලා වගේම නිකම් මතවාදයක් සමාජයට හෙළි කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙවෙයි. ඒක නිසා පින්තුණි ඔබ බුදුරජාණන් වහන්සේ මත පදනම් වෙලා අපිට එතනින් එහා විශ්වාස කරන්න කිසි කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වනම් මේක කළොත් මේක විපාක මේකයි කියලා ඒක ඒ ආකාරයෙන්ම පිළිතුරු ඒකාන්ත වශයෙන් ලැබෙනවා. ඒකයි කාටවත් වෙනස් කරන්න බෑ. කර්මය බුදුරජාණන් වහන්සේටත් පොදුයි නම් බුදුරජාණන් වහන්සේටත් විපාක දෙන සුළුයි නම් පොහුදුන් අපි හැමෝම පින්නතුනි දුකකට කරදරයකට පත් වෙන ස්වභාවයෙන් ඉන්න පිරිසක්. එහෙනම් අපි බුද්ධිමත්ව අපි අපේ ජීවිතය ගලව ගන්න වෙහෙසෙන්නට ඕනේ. මේ ධර්මයේ අසන්නට ඕනි පින්නතුනි හිත අමුතු විදිහකට සතුටු කරගන්න නෙමෙයි. ඒ වගේම සමාජය තුළ අපි බණ අහනවා අපි මේ විදිහට කරනවා මේ විදිහට කටයුතු කරනවා මේ විදිහේ දේවල් සිද්ධ කරනවා කියලා කියන්නේ නෙමෙයි. මේ ධර්මයේ ඇසිය යුත්තේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න. තමන්ගේ ආධ්‍යාත්මය සකස් කරගන්න. ඒ වගේම තමන්ගේ මනස තුළින් ලෝකයේහි තිබෙන සත්‍ය ස්වභාවය වටහා ගන්නයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ නිසා අපේ පින්නතුන් ඉතාමත් වාසනාවන්ත පිරිසක්. අපි දන්නවා ලංකාවේ ගත්තොත් පැන සහතිකයේ නාම මාත්‍රික බෞද්ධ 175යි. නමුත් පින්නතුනි ප්‍රතිපත්ති මේ ශාසනය තුල ක්‍රියාත්මක වෙන බෞද්ධයෝ ඉන්නේ 107ක් 8ක් වගේ පිරිසක් ලංකාවේ. හැබැයි විදේශ රටවල් වල ඉන්න පින්නතුන්ගේ තියෙන වැදගත්කම තමයි අර ලංකාවේ ඉන්න ගතානුගතික බෞද්ධයට වැඩිය එහා ගියපු දියුණුවක් අපි ඕන් තුල දැකලා තියෙනවා. මොකද විදේශීය රටවල් වල ධර්මයේ තුල ජීවත් වෙන පින්නත් අම්මලා තාත්තලා අපි අසුර කරලා තියෙනවා, කතා බහ කරලා තියෙනවා. ඒ අය මේ ප්‍රතිපත්තිමය ශාසනය තුලින්ම තමන්ගේ ජීවිතය සකස් කරගන්න වෙහෙසෙන පිරිස. සමහරකට භාවනා කරනවා, බණ අහනවා, ඒ වගේම සූත්‍ර පරිශීලනය කරනවා, නොයෙකුත් ලිපි ලේඛන කියවනවා, විතරම ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඉතින් මේ තුල ඉන්න පිරිසත් ඒ වගේ පිරිසක් බව මම හොඳාකාරව දන්නවා. හැබැයි පින්නතුනි අපිට මේ කියන දායාදේ ලැබිලා මේ කියන දායාදේ අපේ අතට ලැබිලා අපි මේකෙන් වැඩක් කරගත්තේ නැත්නම් පින්නතුනි ඒක හරීම අභාග්‍ය සම්පන්න එකක්. ඒ නිසා අපේ පින්නතුන්ට මම ඉතාම කරුණාවෙන් මතක් කරනවා තමන්ගේ ජීවිතය තුළ මේ කියන්නා වූ දහම් කොටස් වඩාගෙන තමන්ගේ ජීවිතය රැකගන්න කියන ආශිර්වාදය සිද්ධ කරනවා. එහෙනම් අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල කොටසට අයත් ඒ කරුණු පිළිබඳව විග්‍රහයක් සිද්ධ කර ගැනීම ඒ වගේම මේ සීල කොටසට අයත් කරුණු පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම තමයි අපේ පින්නතුන් බලාපොරොත්තු වුණේ. ඒක නිසා මේ පිළිබඳව අපේ පින්නතුන් තව තවත් හොයන්න
අන්තර්ජාලයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව, ඒ වගේම දුක්ඛාර සත්‍ය පිළිබඳව, ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරය සත්‍ය පිළිබඳව මේ කියන දේවල් පිළිබඳව ධර්ම දේශනාවක් තියෙනවා. තව තවත් මේ විදිහේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා, ඒ වගේම පොත්පත් පරිශීලනය කරලා, සූත්‍ර දේශනාවන් පරිශීලනය කරලා තමන්ගේ ජීවිතයට පින්තුනි තව තවත් තහවුරු වෙන විදිහට මේ දහම් කරුණු පිළිබඳව අවබෝධ ඥානයක් ඇති කරගන්න කියන මතක් කිරීම අපි පින්තුන්ට මම මතක් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ මම ආශිර්වාද කරනවා මේ හැමෝටම අද දවසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ සීල කොටසට අයත් කරුණු තුන පිළිබඳව අපි කතා කරේ. අපේ පින්තුන්ට මේ දුර්ලභව ලැබුණා වූ මනුෂ්‍ය ජීවිතය තුළ මේ ලැබුණා වූ යහපත් කන සම්පත්තිය තුළ, ඒ වගේම මේ බුද්ධෝත්පාද කාලය තුළ වහවහ මේ කියන දහම් කරුණු තමන්ගේ ජීවිතය තුළ වඩාගෙන ධර්මාවබෝධය සිද්ධ කරගෙන සාංශාරික දුක්ඛ ස්කන්ධයෙන් මිදිච්ච ජීවිතයක් බවට පත් කරගෙන උතුම් නිර්වාණ මාර්ගයට ගමන් කිරීමට සියලු ශක්තිය මේ හැම කෙනෙකුටම ලැබෙන්න කියලා මම ඉතාම කරුණාවෙන් යුක්තව අපේ පින්වතුන්ට ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේ සිද්ධ කරන්නට යෙදුණු ධර්මානුශාසනාව මෙතකින් නිමාවට පත් කරනවා. හැම කෙනෙක්ම කල්පනා කරගන්න දෙවියන්ට ධර්මානුශාසනාව සඳහා ආරාධනා කරලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඉතාමත් පරම ගම්භීර වටිනා දහම් පරයයක් ශ්‍රවණය කරලා ඒ තුලින් අත්පත් කරගන්නට යෙදුණා වූ පුණ්‍යානුශාසන ධර්මයන්ගේ බලයේ ශක්තිය සියලුම ලෝකවාසී අල්පේශාක මහේශාක සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අපි අනුමෝදන් කරමු. පින් ගන්නා වූ දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව ආශිර්වාදය අපි හැමෝටම ලැබේවා. දෙවියන්ටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තියන් හේතු වාසනා වේවා කියලා කවුරුත් තමන්ගේ හිත තුළින් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ අවස්ථාවේ අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. මේ ධම්මදායාද කියන මේ දහම් ගුණයෙහි සිටින පින්වත් ස්වාමින් වහන්සේලා නමින් මිය පරලොවට යෙදුණා වූ සියලුම ඥාතීන්ටත්, ඒ වගේම මේ හා සම්බන්ධ වී සිටින අපේ පින්වතුන් නමින් මිය පරලොවට යෙදුණා වූ සියලුම මියගිය ඥාතීන්ටත්, සාංශාරික ඥාතීන්ටත් අපි පරිලෝකීය පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. මේ කරන්නා වූ පින්කම් කටයුතු උන් දැක බලා අනුමෝදන් වෙනවා නම් ඒ විදිහට අනුමෝදන් වෙලා, ඒ වගේම ඔබේ ක්‍රියාකාරකම් අනුමෝදන් වෙනවා නම්, ඔබේ පින්කම් අනුමෝදන් වෙනවා නම්, ඒ වගේම ඔබේ සත්ක්‍රියාවන් අනුමෝදන් වෙනවා නම් ඒ විදිහට අනුමෝදන් වෙලා ඔවුන්ගේ භවගාමී ජීවිතය සුවපත් කරගනිත්වා. සංස්කාරගත කර්මයක් නිසා හෝ මේ ආත්ම භාවයේදී නොදැන හෝ කරන්නට යෙදුණා වූ යම් අකුසල කර්මයක් නිසා අභව ස්ථානක උප්පත්ති ලබා සිටින ස්ථාන සුඛී සුවපත් භාවයට පත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා. යහපත් ස්ථානවල උප්පත්ති ලබා සිටින ස්ථානයන්පත් වඩා වර්ධනය කරගෙන සුඛීව සුවපත් සසර ගමන ගිවන් කරන්නට මේගේ ඥාතීන් සියලුම දෙනාටත් මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා මේ අවස්ථාවේ පින් ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ම තමන්ගේ හිත තුළින් සාදුනාදයක් පවත්වමින් පින් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් කටයුතු වලට උරදෙමින් කටයුතු කරන අපේ ධම්මදේව ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ කල්යාණ මිත්‍ර සහෝදර ස්වාමින් වහන්සේලාට, හාමුදුරන් වහන්සේලාටත් මම දිගාසිරි සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ සැලසේවා. කාය චිත්ත පීඩාවක් නොවේවා. ඊටමත් පහසුවෙන් මේ සසුන් මගේ වැඩ වඩන්නට කායික ශක්තිය, මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය දියුණු වේවා කියලා ස්වාමින් වහන්සේලාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ පින්නතුන්ටත් මේ අවස්ථාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට නිදුක්ව නිරෝගීව මේ සම්බුද්ධ ශාසනයෙහි සසුන් මගේ වැඩ වඩන්නට, ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න, ඒ වගේම තමන්ගේ ලෞකික ජීවිතයනුත් තාම සාර්ථක භාවයට පත් කර ගැනීම සඳහා මේ පින් දහම් වල කුසල කර්මයන් වල බලයේ ශක්තිය හේතු වාසනා වේවා. නිවන් මගට මේ කරන්නා වූ පින්කම් කටයුතු පාරමී කුසලයක්ම වේවා කියලා අපි පින්නතුන් හැම කෙනෙක්ටම මේ අවස්ථාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැම කෙනෙක්ම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.